නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්ඛුමා විසමානීව විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීවලෝකස්මින් පාපානි පරිවජ්ජයේති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, සූත්‍ර හැදෑරීමේ දේශනා මාලාවෙහි අද පැවැත්වෙන දේශනාව සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකායෙහි උදාන පාළියේ සෝන වග්ගයේහි ඇතුළත් වෙලා තියෙන සුප්පබුද්ධ කොට්ටි කියන සූත්‍ර දේශනාවයි. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ සිද්ධි මුල් කරගෙන දේශනා කරලා තියෙන දේශනාවන් සූත්‍ර පිටකයේහි ඇතුළත් වෙලා තියෙනවා. සුප්පබුද්ධ කොට්ටි සූත්‍රයත් එබඳු සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අපේ ජීවිතවලට කොයි විදිහෙන් වැදගත් වෙනවාද කියන කාරණය ඔබේ අවධානයට මම ලක් කරන්නට කැමතියි. අපේ සූත්‍ර හැදෑරීමේ දේශනා මාලාවෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ සූත්‍ර හදාරලා ඒ අනුව අපේ ජීවිත ගොඩනගා ගන්නට අවස්ථාව උදා කර ගැනීමයි. සුප්පබුද්ධ කුට්ටි සූත්‍රය බුදුරජාණන් වහන්සේ එක කාලයක රජගහ නුවර වේළුවනයෙහි වැඩ ඉන්න අවස්ථාවකයි දේශනා කළේ. රජගහ නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු සුප්‍රසිද්ධම ආරාමය වේළුවන ආරාමයයි. බිම්සර මහරජතුමාගේ පරිත්‍යාගයකින් ගොඩනැගුණු ආරාමය වේළුවන ආරාමය. මේ කාලේ රජගහ නුවර ඊටාම දිලිඳු දුප්පත් සුප්පබුද්ධි කියන කුෂ්ඨ රෝගියෙක් හිටියා. බණ පොතේ එයාව අඳුන්වනකොට පාවිච්චි කරලා තියෙනවා සුප්පබුද්ධෝ නාම කුට්ටි අහෝසි. මනුස්ස දලිද්දෝ, මනුස්ස කපනෝ, මනුස්ස වරාකෝ. සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියෙක් හිටියා. එයා මිනිසුන්ගෙන් ඊටාම දුප්පත් කෙනෙක්. මිනිසුන් අතර ඊටාම දීන කෙනෙක්. මේ සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ මහා පිරිස් මැද ධර්මයේ දේශනා කරමින් වැඩ හිටියේ. බුදුහාමුදුරුවෝ පින්වත්නි මහා පිරිස් මැදයි ධර්ම දේශනා කරන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මැද බුදුරජාණන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්ඩ මහා පිරිස් එක් රැස් වෙනවා. සුප්පබුද්ධ කියන මේ කුෂ්ඨ රෝගියාත් දැක්කා විශාල මිනිස්සු පිරිසක් රැස් වෙලා ඉන්නවා. එකතු වෙලා ඉන්නවා. එයා කල්පනා කළා මේ විදිහට නිස්සංසයං කෝ එත්ත
කිංචි කාදනීයං වා භෝජනීයං වා බාජි යිස්සති කියලා. නිසකවම මෙතන කණ්ඩ බොණ්ඩ පුළුවන් දේවල් බෙදලා දෙයි. එයා කල්පනා කළා. මහා පිරිසක් රැස් වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම මෙතන කන බොන දේවල් බෙදලා දෙනවා ඇති. මමත් යන්න ඕනේ එතෙන්ට. මොනවා හරි කණ්ඩ බොණ්ඩ දෙයක් හොයාගන්න. මෙයා දිලින්දෙක්. සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් ඉඳපු මේ තැනට හිමිහිට ගමන් කළා. මේ සුප්ප බුද්ධ බුදුහාමුදුරුවෝ මහ පිරිස් මැද ධර්මයේ දේශනා කරනවා දැක්කා. දැකලා කල්පනා කළා මෙතන මිනිස්සු රැස් වෙලා විතරයි. නකෝ එත්ත කිංචි කාදනීයං වා භෝජනීයං වා බාජීයති. මෙතන කෑම බෙදන්නේ නෑ. කණ්ඩ බොණ්ඩ දෙයක් මෙතන නෑ. සමනෝ අයං ගෝතමෝ පරිසතින් ධම්මං දේසේති. මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පිරිසට බණ කියනවා. මමත් බණ හැවුවොත් හොඳයි. යන්නූ නාහංපි ධම්මං සුනේයන්ති. සුප්ප බුද්ධ කල්පනා කළා. මෙතන කණ්ඩනේ මම බණ අහන්න ඕනේ. මෙතන ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බණ කියන තැන. සුප්ප බුද්ධත් පින්වත්නි එකත් පසෙක වාඩි වුණා. අහම්පි ධම්මං සොස්සාමීති. මමත් බණ අහන්න ඕනේ කියලා හිතාගෙන. බුදුහාමුදුරුවෝ පින්වත්නි ධර්මයේ දේශනා කරනකොට ඒ පිරිසේ හැම දිනාටම බොහෝම සරලව වැටහෙන පරිද්දෙන් ධර්මයේ දේශනා කරනවා. අදාළ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා සියලු පිරිසෙන් තෝරලා බේරලා අරගෙන බුදුරජාණන් වහන්සේ ඒ කෙනා වෙනුවෙන් ධර්මයේ පැහැදිලි කරලා දෙනවා. බුදුහාමුදුරුවෝ පින්වත්නි සියලුම පිරිස් අතරින් මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත දැනගෙන කෝනු කෝ ඉද බබ්බෝ ධම්මං විඤ්ඤාතුං. කවුද අද මෙතනදී ධර්මයේ දැනගන්න පුළුවන් වෙන කෙනා, සුදුසු වෙන කෙනා කියලා කල්පනා කරලා දැක්කා මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා පිරිසේ කෙලවර ඈතින් ඉඳගෙන බණ අහනවා. බුදුහාමුදුරුවෝ පින්වත්නි අවබෝධ කරගත්තා මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව අරමුණු කරගෙන බුදුහාමුදුරුවෝ අනුපිළිවෙල ධර්මයේ දේශනා කළා. දාන කතාව, සීල කතාව, සග්ග කතාව, දාන කතං, සීල කතං, සග්ග කතං කියලා කියපු විදිහට දානයේ පිළිබඳ පැහැදිලි කිරීම කළා. අතහැරීම පිළිබඳව, පරිත්‍යාගයේ පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කළා. සීලය ගැන, සීලය කියන්නේ මොකක්ද? එය ඇති කරගත යුත්තේ කොහොමද? මේ ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා.
සුගතිය කියන්නේ මොකක්ද? සුගතියට යන්නේ කොහොමද? ඒ සඳහා කළ යුතු දේවල් මොනවද? ඊගෙනත් පැහැදිලි කළා. එපමණක් නෙමෙයි. කාමානං ආදීනවං කාමේහි ආදීනවත් ප්‍රකාශ කළා. මේ විදිහට බුදුහාමුදුරුවෝ අනුපිළිවෙල කතාව සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා වෙනුවෙන් පින්වත්නි පැහැදිලි කළා. නික්ඛම්මේච ආනිසංසම් පකාසේසි. අතහැරීමේ නෛෂ්ක්‍රම්‍යේහි ආනිසංසයත් උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අනුපිළිවෙලින් තමයි ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේගේ අනුපිළිවෙල ධර්ම දේශනාව ආනුපුබ්බී කතා කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒ අනුපිළිවෙල කතාවට බුදුරජාණන් වහන්සේගේ ඇතුළත් වෙනවා දාන කතාව, සීල කතාව, සග්ග කතාව, ඊළඟට කාමයන්ගේ ආදීනව, ලාමක බව, කෙලෙසීම, නෛෂ්ක්‍රම්‍යේහි ආනිසංස, මේ දේවල් බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් පැහැදිලිව විස්තරාත්මකව එකින් එක පැහැදිලි කළා, ප්‍රකාශයට පත් කළා, දේශනා කළා. යම් වෙලාවක බුදුහාමුදුරුවෝ දැනගත්තද සුප්ප බුද්ධගේ හිත දැන් මෘදු තත්වයට පත් වුණා. සුප්ප බුද්ධගේ හිත දැන් කටයුතු සඳහා සුදුසුයි. නීවරණ යටපත් කරන්න සුදුසුයි. ඔහුගේ සිත ප්‍රසන්නයි කියලා බුදුහාමුදුරුවෝ දැනගත්තද යම් වෙලාවක, අන්න ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේලාගේ සාමුක්ඛංසික ධර්ම දේශනාවත් සුප්ප බුද්ධ වෙනුවෙන් ප්‍රකාශ කළා. යදා භගවා අඤ්ඤාසි සුප්ප බුද්ධං කුට්ඨින් කල්ල චිත්තං මුදු චිත්තං විනීවරණ චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං අත යා බුද්ධානං සාමුක්ඛංසිකා ධම්ම දේශනා තං පකාසේසි. සුප්ප බුද්ධට දාන කතා, සීල කතා, සග්ග කතා ආදී අනුපිළිවෙල කතාව පැහැදිලි කරලා ඉවර වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පින්වත්නි දැනගත්තා දැන් සුප්ප බුද්ධගේ සිත බොහෝම මෘදු තත්වයට පත් වෙලා, මොළොක් තත්වයට පත් වෙලා, නීවරණ පහ වෙලා, මනා පිළිවෙත්ති ඔද වැඩී ගිහින් ඔහුගේ සිත ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයට පත් වෙලා, මේ සියල්ල බුදුහාමුදුරුවෝ දැනගත්තට පස්සේ දැන් සුප්ප බුද්ධගේ සිත ප්‍රසන්නයි, පැහැදිලි, මෘදුයි, නීවරණ පහ වෙලා, අන්න ඒ වෙලාවේ පින්වත්නි බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛංසික ධර්ම දේශනාව පැවැත්තුවා. සාමුක්ඛංසික ධර්ම දේශනාව පැවැත්වුවේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං චතුරාර්ය සත්‍යය දේශනා කරමිනුයි. සුප්ප බුද්ධගේ සිත නීවරණ පහ වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා සුදුසු තැනට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුට
චතුරාර්ය සත්‍ය දේශනාව පැවැත්තුවා. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ කියන මේ කරුණු 4 පැහැදිලි කරමින් එය සූත්‍රයේහි පැහැදිලි කළේ පින්වත්නි යම් විදිහකින් පිරිසිදු වස්ත්‍රයක් කිලුට දුරු වෙලා හොඳට පඳු ගහනකොට ඒ පඳු රඳව ගන්නවද? අන්න ඒ වාගේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාටත් ඉඳගෙන ඉඳපු තැනදීම කෙලෙස් මල දුරු වෙලා, කෙලෙස් රජස් දුරු වෙලා දහම් ඇස පහළ වුණා. සෙය්‍ය තාපි නාම සුද්ධං වත්තං අපගත කාලකං සම්ම දේව රජනං පතිගන්හෙය්‍ය. පිරිසිදු දූවිලි නැති වස්ත්‍රයකට පඳු පොවනකොට ඒ වස්ත්‍රයට පඳු ටික ඉක්මනින් කාවැදෙන්න වාගේ සුප්පබුද්ධ මේ කුෂ්ඨ රෝගියාටත් ඒව මේව සුප්පබුද්දස්ස කුට්ඨිස්ස තස්මින් යේව ආසනේ විරජං වීත මලං ධම්ම චක්කුං උදපාදී. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාටත් ඒ ඉඳගෙන ඉඳපු තැනදීම හිතේ කෙලෙස් රජස් දුරු වෙලා, කෙලෙස් මල දුරු වෙලා දහම් මැස පහළ වුණා. යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියපු ආකාරයට මේ ලෝකේ යමක් හටගන්නා ස්වභාව තියෙනවද? ඒ සියල්ල නැසෙන ස්වභාව ඇති දේවල්ය කියලා වටහාගෙන දහම් ඇස ඇති කරගත්තා සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසුම කෙලවරදී. සුප්පබුද්ධ මිනිස්සු රැස් වෙච්ච තැන දිහා බලලා ආවි කෑම ටිකක් ඉල්ල ගන්නයි. ඒ තරම් දුගියෙක්, ඒ තරම් දුප්පතෙක්, ඒ තරම් දීන කෙනෙක්. නමුත් බුදුහාමුදුරුවෝ බණ කියනවා දැකලා සුප්පබුද්ධ පින්වත්නි බණ අහන්න වාඩි වුණා. මමත් බණ අහනවයි කියලා. සුප්පබුද්ධගේ සිත දැනගෙන බුදුහාමුදුරුවෝ ආනුපුබ්බී කතාව, අනුපිළිවෙල කතාව සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාට දේශනා කළා. දාන කතා, සීල කතා, සග්ග කතා ආදිය. ඔහුගේ සිත මේ අනුපිළිවෙල දහම් දෙසුමින් ඔද වැඩී ගියා. මෘදු වුණා. නීවරණ පහ වුණා. ඔහුට බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍යය දේශනා කළා. එතනදී සුප්පබුද්ධ පින්වත්නි ධර්මාවබෝධය ලැබුවා. දහම් ඇස ඇති කරගත්තා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව අවබෝධ කරගෙන මේ විදිහට ධර්මාවබෝධය ලැබපු සුප්පබුද්ධ පින්වත්නි ඉඳගෙන ඉඳපු තැනින් නැගිටලා බුදුහාමුදුරුවෝ ළඟට ආවා. එවිදින් බුදුහාමුදුරුවන්ට වැඳලා නමස්කාර කරලා ඔහුගේ සතුට ප්‍රකාශ කළා බුදුහාමුදුරුවන්ට. අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. බුදුහාමුදුරුවනේ බොහෝම ආශ්චර්යයි, බොහොම හොඳයි. සෙය්‍යතාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මූල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය ආදී වචන සමුදායකින් සුප්පබුද්ධ බුදුහාමුදුරුවන්ට පින්වත්නි ඔහුගේ සතුට ප්‍රකාශ කළා.
වෙහිලා තිබිච්ච දෙයක් විවර කළා වාගේ හරියට ඔබ වහන්සේ කරපු වැඩි. මං මුලා වෙච්ච කෙනෙකුට මග කිව්වා වාගේ ඔබ වහන්සේ මේ කරපු දේ. අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලා දුන්නා වාගේ ඔබ වහන්සේ මේ කරපු දේ. ඇස් ඇති අය රූප දකිත්වා කියලා කෙනෙක් අන්ධකාරේ පහනක් දැල්ලුවා වගේ තමයි ඔබ වහන්සේ මේ දේශනා කරපු ධර්මය. බුදුහාමුදුරුවෝ විවිධ ආකාරයෙන් දේශනා කරපු මේ ධර්ම දේශනාව සුප්පබුද්ධ පින්වත්නි ඇගීමට ලක් කළා. සතුටෙන් ඒ ගැන ප්‍රශංසාවක් කළා බුදුහාමුදුරුවන්ට. ඒ ප්‍රශංසාව කෙලවර සුප්පබුද්ධ පොරොන්දුවක් වෙනවා බුදුහාමුදුරු ඉස්සරහා. ඊ සාහං භන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච. බුදුහාමුදුරුවනි මම ඔබ වහන්සේගේ දේශනාවට සතුටුයි. මට ප්‍රියයි ඔබ වහන්සේගේ දේශනාව. හරිම ආශ්චර්යයි ඒ දේශනාව. මම බුදුහාමුදුරුවෝ සරණ යනවා. ධර්මයත් සරණ යනවා. සංඝයාත් සරණ යනවා. සුප්පබුද්ධ පින්වත්නි තිසරණ සරණ ගියා. ඊළඟට ඉල්ලීමක් කළා බුදුහාමුදුරුවන්ගෙන්. උපාසකං මං භගවා දාරේතු අජ්ජ තග්ගේ පානුපේතං සරණං ගතන්ති. බුදුහාමුදුරුවනි අද ඉඳලා ජීවිතාන්තය දක්වා ඔබ වහන්සේ සරණ ගිය උපාසකයෙක් කියලා මාව දරාගන්න හිතාගන්න. මම ඔබ වහන්සේ සරණ යනවා. මම ධර්මයේ සරණ යනවා. මම සංඝයා සරණ යනවා. මම උපාසක භාවයට පත් වෙනවා. අද ඉඳලා ජීවිතාන්තයේ දක්වාම මේ සුප්පබුද්ධ බුදුහාමුදුරු ඉදිරියේ පොරොන්දු වෙච්ච ආකාරයේ පින්වත්නි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා අවබෝධ කරගෙන සතුටත් පළ කරලා සුප්පබුද්ධ බුදුහාමුදුරුවෝ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංඝයා සරණ ගියා. උපාසක භාවයේ ප්‍රකාශයට පත් කළා. මේ විදිහට බුදුහාමුදුරුවෝ ඉදිරියේ සතුටෙන් ඉන්නකොට බුදුහාමුදුරුවෝ පින්වත්නි සුප්පබුද්ධව තව තවත් තෙද ගැන්නුවා. අතකෝ සුප්පබුද්ධෝ කුට්ටි භගවතා ධම්මියා කතාය සන්දස්සිතෝ. බුදුහාමුදුරුවෝ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාව දෙහෙමි කතාවෙන් පින්වත්නි කරුණු දැක්ුවා. දෙහෙමි කතා කරමින් කරුණු ඉදිරිපත් කළා සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාට බුදුහාමුදුරුවෝ. එපමණක් නෙමෙයි සමා දපිතෝ එහි උත්සාහවත් කළා. සමුත්තේජිතෝ තෙද ගැන්නුවා. සම්පහංසිතෝ ඒ ගැන සතුටු ඇති කළා. භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කତ୍වා පක්ඛාමි. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුහාමුදුරුවෝ මේ විදිහට තෙද ගැන්නුවට පස්සේ සතුටු කළාට පස්සේ කරුණු දැක්ුවාට පස්සේ උන්වහන්සේට වැඳලා ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙලා ගියා. ආපහු යන්න. මේ විදිහට පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ දේශනාවට සතුටු වෙලා ඒ ගැන ප්‍රශංසාත් කරලා බුදුහාමුදුරුවන්ට වැඳලා සතුටෙන් සුප්පබුද්ධ ආපහු යනකොට අලුතෙන් පැටව් දාපු වැස්සියක් ඇනලා දිවිතොර වුණා. අභාවයටපත් වුණා. ආපහු යනකොට
සුප්පබුද්ධ මරණයටපත් වුණා. මේක ආරංචි වුණා හාමුදුරුවරුන්ට. මේ ගැන දැනගත්ත හාමුදුරුවරු බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් මේ ගැන ප්‍රශ්න කළා. බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා බොහෝ භික්ෂූන් වහන්සේලා. යෝසෝ බන්තේ සුප්පබුද්ධෝ නාම කුට්ටි භගවතා ධම්මියා කතාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහන්සිතෝ සෝ කාලකතෝ තස්ස කා ගති කෝ අபிසම්පරායෝ. මෙන්න මේ ප්‍රශ්නය බුදුහාමුදුරුවන්ගෙන් විමසුවා භික්ෂුන් වහන්සේලා. බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ කරුණු දක්වමින් තෙද ගන්නපු, සතුටු කරවපු, සමුත්තේජනයට පත් කරපු, ප්‍රසාදයට පත් කරපු ඒ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මරණයට පත් වුණා. දැන් එයා ඉපදුණු තැන කොතැනද? ඔහුගේ ගතිය කුමක්ද? ඔහුගේ පරලොව පැවැත්ම කොයි ආකාරද? බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා. මෙයා මහා දිලින්දෙක්, දුගියෙක්, දීනයෙක්, කුෂ්ඨ රෝගියෙක්. එයා මරණයට පත් වුණාට පස්සේ ඉපදුණු තැන මොකක්ද? එයාගේ පරලොව පැවැත්ම කොයි වගේද? බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා පින්වත්නි භික්ෂූන් වහන්සේලා. ඒකට බුදුහාමුදුරුවෝ දීපු උත්තරය පුදුම එළවන සුළු උත්තරයක් වුණා ඒ ඇත්තන්ට. පණ්ඩිතෝ භික්කවේ සුප්පබුද්ධෝ කුට්ටි. බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි, සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා පණ්ඩිතයෙක්. පච්චපාදී ධම්මස්සානු ධම්මං. මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ධර්මානුධර්ම ප්‍රතිපන්නේක් වුණා. එයා ධර්මය අවබෝධ කරගත්තා. නචමං ධම්මාදිකරණං විහෙසේසි. ධර්මය අවබෝධ කරගන්න ගිහින් මාව වෙහෙසට පත් කළ කෙනෙක් නෙමෙයි මේ සුප්පබුද්ධ. සුප්පබුද්ධෝ භික්කවේ කුට්ටි තින්නං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි, මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ත්‍රිවිධ සංයෝජන ක්ෂය කරලා සෝතාපන්න තත්වයට පත් වුණා. දැන් සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා සෝතාපන්නෙක්. එයා සම්බෝධිය අවබෝධ කර ගැනීම අවසන් කොට පවතින කෙනෙක්. නියතවම එයා සම්බෝධිය අවබෝධ කරනවා, රහත් වෙනවා. එයා නියතවම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ත්‍රිවිධ සංයෝජන දුරු කරපු කෙනෙක් සුප්පබුද්ධ. එයින්ම ඔහු සෝවන් තත්වයට පත් වුණා. එයා සෝතාපන්නයි. එපමණක් නෙමෙයි, එයා අවිනිපාත ධම්මයි, අපායට වැටෙන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායනෝ, සම්මා සම්බෝධිය නියත වශයෙන්ම අවබෝධ කරනවා. එයා අරහත්වයට පත් වෙනවා නියතවම. පින්වත්නි, මේ විදිහට භික්ෂූන් වහන්සේලා නගපු ප්‍රශ්නයට බුදුහාමුදුරුවෝ උත්තර දෙනකොට සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා සෝවන් වුණාය කියලා, සෝතාපන්නේක් වුණාය කියලා, අපායට නොයැටෙන කෙනෙක් වුණාය කියලා, නියත වශයෙන්ම අරහත්වය අවබෝධ කරන කෙනෙක් බවට පත් වුණාය කියලා
පුදුමයටපත් වුණා භික්ෂුන් වහන්සේලා. ආයෙත් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා. කෝ නුකෝ භන්තේ හේතු කෝ පච්චයෝ යේන සුප්ප බුද්ධෝ කුට්ටි අහෝසි. මනුස්ස දලිද්දෝ මනුස්ස කපනෝ මනුස්ස වරාකෝ. එහෙනම් බුදුහාමුදුරුවනේ මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියෙක් වුණේ ඇයි? හේතුව මොකක්ද? මිනිසුන් අතර ඊටාම දිලින්දෙක් වුණේ කොහොමද මෙයා? මිනිසුන් අතර දුගියෙක් වුණේ කොහොමද මෙයා? මිනිසුන් අතර දීනෙක් වුණේ කොහොමද මේ සුප්ප බුද්ධ? සෝතාපන්න වෙන්න තරම් ශක්තිය තිබිලත් හැකියාව තිබිලත් ඇයි සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියෙක් වුණේ? ඇයි එයා දිලින්දෙක් දීනෙක් දුගියෙක් වුණේ? බුදුහාමුදුරුවනේ මේ ප්‍රශ්නය නගපුහාම පින්වත්නි බුදුහාමුදුරුවෝ වදාලා ඉස්සර සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා මේ රජගහ නුවරම සිටු පුත්‍රයෙක්. එයා උද්‍යාන භූමියට යනකොට දැක්කා තගර සිකී කියන පසේ බුදුහාමුදුරුවෝ නගරයට පිණ්ඩපාතේ වඩිනවා. පින්වත්නි පසේ බුදුහාමුදුරුවරු රජගහ නුවර වැඩ ඉඳපු බව ඉසිගිලි සූත්‍රයේ දැක්වෙනවා. රජගහ නුවර තිබුණ පර්වත ගණනාවක්. ඉසිගිලි පර්වතය එකක්. වේභාර, පාණ්ඩව, ගිජ්ජකූට, ඉසිගිලි ආදී පර්වත කීපයක් රජගහ නුවර වටේට තිබුණා. ඉසිගිලි පර්වතයට ඒ නම ලැබුණෙත් රහතන් වහන්සේලා මේ ඉසිගිලි පබ්බතයේ වාසය කරපු නිසාමයි. ඍද්ධි සම්පන්න පසේ බුදුහාමුදුරුවරු මේ ඉසිගිලි පර්වතයේ වාසය කළා 500ක් පමණ. එයින් එක පසේ බුදුහාමුදුරු නමක් තමයි තගර සිකී කියලා එඳින්නුයි. අයං පබ්බතෝ ඉමේ ඉසි ගිලතීති ඉසිගිලිත්වේව සමඤ්ඤා උදපාදී කියලා ඉසිගිලි සූත්‍රයේම දැක්වෙන ආකාරයට මේ පර්වතයට අහසින් වඩින පසේ බුදුහාමුදුරුවරු දැකලා මිනිස්සු කල්පනා කළා කියන්න පටන් ගත්තා මේ පර්වතය ඍෂිවරුන් වහන්සේලාව ඉසීන් වහන්සේලාව ගිල ගන්නවාය කියලා. ඒ අර්ථයෙන් ඉසිගිලි කියන නම මේ පර්වතයට ලැබුණු බවයි ඉසිගිලි සූත්‍රයේ මා පෙර කියූ පාඨයේහි දැක්වෙන්නේ පින්වත්නි. අයං පබ්බතෝ ඉමේ ඉසි ගිලතීති. මේ කන්ද මේ පර්වතය මේ ඍෂිවරුන් වහන්සේලාව ගිලිනවා කියන අර්ථයෙන් ඉසිගිලිත්වේව සමඤ්ඤා උදපාදි. ඉසිගිලි කියන නම පැන නැගුණු බව එහි දැක්වෙනවා. තගර සිකී බුදුහාමුදුරුව වැඩ සිටියේ මේ රජගහ නුවරමයි. ඉසිගිලි පර්වතයේමයි. එදා ඒ කාලේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා රජගහ නුවර සිටුවරයෙක්. එයා උයන් බිමට යනකොට දැක්කා තගර සිකී පසේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. එයාට මෙහෙම හිතක් ඇති වුණා. ක්වායං කුට්ටි චීවරේ නහි විචරතිති. සිවුරෙන් ඇඟ වහගෙන ඇවිදින මේ කුෂ්ටියා මේ කුෂ්ඨ රෝගියා කවුද කියලා එයා කල්පනා කළා. හිතුවා කවුද?
අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ සුප්ප බුද්ධ කුට්ටි නමින් ඉපදිලා බණ අහලා සෝවාන්ව අභාවයට පත්වෙච්ච කෙනා තගරසිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ සිටු පුත්‍රයෙක්ව ඉඳපු කෙනා. මේ විදිහට කල්පනා කරලා සිවුරකින් ඇඟ වහගෙන මේ යන කුෂ්ඨ රෝගියා කවුද කියලා හිතලා නිට්ඨුබිත්වා අපසබ්යතෝ කරිත්වා පක්ඛාමි. මේ විදියට හිතලා කෙල ගහලා නිග්‍රහ කරලා එයා යන්න ගියා. කවුද මේ කුෂ්ඨ රෝගියා සිවුරකින් ඇඟ වහගෙන යන කියලා ප්‍රකාශ කරලා කෙලත් ගහලා නිගරුත් කරලා යන්න ගියා. සෝ තස්ස කම්මස්ස විපාකේන බහූනි වස්සානි. මේ සිටු පුත්‍රයා ඒ කර්මයේ විපාකයෙන් අවුරුදු 100 ගානක් දහස් ගානක් ලක්ෂ ගානක් නිරයේ පැහුණා. නිරා දුක් විඳා. ඒ කර්මයේම විපාකයක් හැටියට තමයි මේ රජගහ නුවරම කුෂ්ඨ රෝගියෙක් හැටියට මේ භවයේ උත්පත්තිය ලැබුවේ. මිනිසුන් අතර දිලින්දෙක් වුණේ. මිනිසුන් අතර දුගියෙක් වුණේ. මිනිසුන් අතර දීනෙක් වුණේ. එහෙමයි සුප්පබුද්ධ කුට්ටි සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුහාමුදුරු වදාළ හැටියට පින්වත්නි. ඒ වුණාට මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයට පැමිණිලා ශ්‍රද්ධාව ඇති කරගත්තා. එයා මහ පිරිස දැකලා කල්පනා කළේ හුඟක් මිනිස්සු ඉන්න තැන කෑම බෙදනවා ඇති කියලයි. නමුත් ලං වෙලා බලපුවාම දැක්කේ බුදුහාමුදුරුවෝ බණ කියනවායි කියලයි. අතෑරලා ගියේ නෑ. බැනලා ගියේ නෑ. පැත්තකට දැම්මේ නෑ. කල්පනා කළා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මේ බණ කියන තැන මෙතන කෑම බෙදෙන තැනක් නෙමෙයි. මමත් බණ ඇහෙව්වොත් හොඳයි. එයා වාඩි වුණා බණ අහන්න පැත්තක. වාඩි වෙලා බණ ඇහෙව්වා. එයා තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයට පැමිණිලා ශ්‍රද්ධාව ඇති කරගත්තා. සෝ තථාගතප්පවේදිතං ධම්ම විනයං ආගම්ම සද්දං සමාධියි. ශ්‍රද්ධාව ඇති කරගත්තා. සීලං සමාධියි. සීලයත් ඇති කරගත්තා. සුතං සමාධියි. ශ්‍රුත ගුණයත් ඇති කරගත්තා. ඡාගං සමාධියි. ත්‍යාග ගුණයත් ඇති කරගත්තා. පඤ්ඤං සමාධියි. ප්‍රඥා ගුණයත් ඇති කරගත්තා. එතකොට සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියෙක් වුණත් තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ගුණ පහක් ඇති කරගත්තා. මොනවද ඒ ගුණ පහ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ පහ. කොපමණ රෝග පීඩා තිබුණත්, කොපමණ බැරි අමාරුකම් තිබුණත්, දිලිඳුකම්, දුප්පත්කම්, දුගී බැගෑකම් කොපමණ තිබුණත් පින්වත්නි සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගත්තා. මේ තථාගත ධර්ම විනය තුල සීලය ගොඩනගා ගත්තා. ශ්‍රුත ගුණයත් වැඩි කරගත්තා. ත්‍යාග ගුණයත් හදාගත්තා. ප්‍රඥා ගුණයත් ඇති කරගත්තා. ශ්‍රද්ධා කියලා කියන්නේ පින්වත්නි තථාගතයන් වහන්සේ අවබෝධ කළ බුද්ධ ඥානයේ පිළිබඳ විශ්වාසයයි.
සීලය කියන්නේ කායික වාචසික මානසික දුෂ්චරිත වලින් වැළකීමයි. ඇතැම් විට කායික වාචසික සංවරයේ සීලයේ ලෙස සැලකුවත් කාය වාක් මනෝ සංවරයම සීලවන්තයෙකුගේ ලක්ෂණයයි. ඒ බව ජාතක පාළියේ සරභංග ජාතකයේ එන ගාථාවක දැක්වෙනවා පින්වත්නි. ඒ නිසා සීලය කියලා කියන්නේ කාය වාක් මනෝ සංවරයම ඇති කර ගැනීමයි. කායේන වාචා යච යෝද සංයතෝ මනසා න කිංචි කරෝති පාපං නාත්ත හේතු අලිකං භනේති තථාවිදං සීලවන්තං වදන්ති කියන ඒ ගාථාවෙන් ඒ බව පැහැදිලි. යම් කෙනෙක් කයින් වෙන අකුසලයෙන් වැළකෙනවද, වචනයෙන් වෙන අකුසලයෙන් වැළකෙනවද, මනසින්වත් කිසිදු පාපයක් කරන්නේ නැද්ද, ඒ කෙනා සීලවන්තයෙක් බවයි ඒ ගාථාවේ දැක්වෙන්නේ. ඒ නිසා සීලය ගොඩනගා ගන්නට නම් කාය වාක් මනෝ සංයමයේ ඇති කර ගත යුතු වෙනවා. ශ්‍රුත ගුණය කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අසා දරා ගැනීමේ ගුණයයි. මතක තබා ගැනීමේ ගුණයයි. මමය මාගේය කියන තැනින් අල්ලාගෙන ඉන්න දේවල් අතහැරීමේ ගුණය ඡාග ගුණයයි. පරිත්‍යාගය තමයි ඡාග කියන්නේ. දානය තමයි ඡාග කියන්නේ. මේ ලෝකයේ සියල්ල නැති වෙලා යන සුළුයි. ස්ථිරව පවතින්නේ නැහැ. මේ අවබෝධය ඇති කරගෙන ජීවිතයේ පිළිබඳ දැක්මක් ඇති කර ගැනීම ප්‍රඥා ගුණයයි. මේ විදිහට ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව කියන ගුණ පහ පින්වත්නි අපිට ඊටාම වටිනවා අපේ ජීවිතවලට ඇති කර ගන්නට. රෝග පීඩා කොපමණ තිබුණත්, දුක් ගැහැට කොපමණ තිබුණත්, දුගී බැගෑකම් අපි ළඟ කොපමණ තිබුණත්, කුෂ්ඨ රෝගියා වාගේ සුප්‍රබුද්ධ නම් වූ අපි තථාගතයන් වහන්සේගේ ධර්ම විනය වෙත පැමිණිලා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ ඇති කර ගන්න ඕනේ. මේවා අපි ළඟට ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඊළඟට පින්වත්නි වදාලා සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මේ විදිහට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනය වෙත පැමිණිලා ශ්‍රද්ධාව ඇති කරගෙන, සීලය ඇති කරගෙන, ශ්‍රුත ගුණයත් ඇති කරන්, ඡාග ප්‍රඥා ගුණත් ඇති කරගෙන කායස්ස භේදා පරං මරණ මේ කය බිඳිලා ගිහින් මේ භෞතික කය නැති වෙලා මරණින් මත්තේ සුගතින් සග්ගං ලෝකං උපපන්නෝ සුගතිය ස්වර්ග ලෝකය කියන මේ තැන උපන්නා. දේවානං තාවතිංසානං සහබ්යතං තවුතිසා වැසි දෙව් ලොව දෙවියන්ගේ එකතුවට සුප්පබුද්ධ පත් වුණා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. සෝවන් තත්වයට පත් වෙලා අපායින් ගැලවිලා නියත වශයෙන්ම අරහත්වයට පත්වීමට නියමිතව සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා තවුතිසා දෙව්ලොව දෙවියන් අතර උපන්න බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා භික්ෂුන් වහන්සේලාට. සෝ තත්ත අඤ්ඤේ දේවේ අතිරෝචති වන්නේන චේව යසසා ചാති කියන බුද්ධ වචනේනුත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. තවුතිසා දෙව්ලොව උපන්න සුප්පබුද්ධ එහි ඉන්න අනික් දෙවියන්ට වඩා පැහැෙනුත් යසසිනුත් බබලනවා කියලයි බුදුහාමුදුරුවෝ වදාළේ. මේ විදිහට සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ගැන කරුණු කියමින් බුදුහාමුදුරුවෝ උදන් වැකියක් ප්‍රකාශ කළා පින්වත්නි. චක්කුමා විසමා නීව
විජ්ජමානී පරක්කමේ පණ්ඩිතෝ ජීවලෝකස්මින් පාපානි පරිවජ්ජයේ කියලා. සුප්පබුද්ධ කියන මේ දිලිඳු බැගේ කුෂ්ඨ රෝගියා තමන් වහන්සේ වෙත ඇවිදින් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණාංගත් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරලා සෝවන් තත්වයට පත් වෙලා තව්තිසා දෙව්ලොව උපන්න ආකාරයේ ගැන බුදුරජාණන් වහන්සේ සතුටට පත් වෙලා මේ උදන් ගාථාව ප්‍රකාශ කළේ. චක්කුමා විසමා නීව විජ්ජමානී පරක්කමි. නුවණ නැමැති ඇස් තියෙන පණ්ඩිත පුද්ගලයා වීර්යය පවතිනකොට විසම දේවල් අතෑරලා දානවා. පණ්ඩිතෝ ජීවලෝකස්මින් පාපානි පරිවජ්ජයේ. මේ ජීවලෝකයේ මේ සත්ව ලෝකයේ තියෙන පාපයන් දුරු කරලා දානවා මේ පණ්ඩිතමානී අදහස් තියෙන කෙනා. පින්වත්නි, වඩා වැදගත් වෙන්නේ උත්සාහය. උත්සාහය තියෙනවා නම්, නුවණ තියෙනවා නම්, කරන කියන හිතන දේවල් ගැන හොඳට කල්පනා කරලා බලන්න පුළුවන් නම් නුවණැති පුද්ගලයා විෂම දේවල් අතෑරලා දාන්න වාගේ මේ ලෝකේහි පාපය අතෑරලා දානවා. විෂම දේවල් ඇහැට පේනකොට අපි ඒවා අතෑරලා දානවා. ඒවා මග අරිනවා. ඒ වාගේ පණ්ඩිත පුද්ගලයා මේ ලෝකේ ජීවත් වෙනකොට පාපය අතෑරලා දානවා. පින සමීප කරගන්නවා. අපි ජීවත් වෙනකොට පින්වත්නි, කල්පනාවට ගන්න ඕනේ. කොපමණ රෝග පීඩා තිබුණත්, කොතරම් බැරි අමාරුකම් තිබුණත්, අපි මහ පෝසතුන් නොවුනත්, කණ්ඩ අඳින්න නොතිබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය වෙත පැමිණිලා ශ්‍රද්ධාව ඇති කරගෙන උන්වහන්සේ අවබෝධ කරපු බුද්ධ ඥානය ගැන විශ්වාසය ඇති කරගෙන කායිකව, වාචසිකව, මානසිකව අනුන්ට කරදර නොකොට උන්වහන්සේ වදාළ ධර්මයේ හොඳට අහලා දැනගෙන මතක තියාගෙන අවබෝධ කරගෙන පරිත්‍යාගයේ හුරු පුරුදු කරගෙන අත්හැරීමේ ගුණය හුරු පුරුදු කරගෙන මේ ලෝකේ සියල්ල අතහරින්න සුළුයි කියන මතකයත් ඇති කරගෙන පුහුණුවත් ලබාගෙන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණාංග ටික හදාගෙන පාපය දුරු කරගන්න පුළුවන් වුණොත් අපිටත් පින්වත්නි සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා වාගේ මරණින් මත්තේ සුගතියේ උපදින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අද අපි සූත්‍ර පිටකයේහි කුද්දක නිකායේ උදාන පාළියේ සෝන වග්ගයේහි එන සුප්පබුද්ධ කුට්ටි කියන මේ සූත්‍ර දේශනාව ඉගෙන ගැනීමෙන් අපේ ජීවිතය හදාගන්න කල්පනාවට ගන්න ඕනේ. කොපමණ අමාරුකම් තිබුණත් වඩා වැදගත් වෙන්නේ බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධා, සීල, ශ්‍රුති, ත්‍යාග, ප්‍රඥා මේ ගුණ වර්ධනය කරන එකයි. ජීවිතයේදී වීරිය ඇති කරගෙන අයහපත් දේවල් දුරු කරලා දාලා යහපත් දේවල් තමන් ළඟට අරගෙන ජීවිතය හදාගන්න ඕනේ. අන්න ඒ දැක්ම මේ සූත්‍රය හැදෑරීමෙන් ඔබ ඔබේ ජීවිතයට ඇති කරගත යුතු වෙනවා. හැම දිනාටම ඒ දැක්ම තමන්ගේ ජීවිතය තුළ ඇති වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අද සූත්‍ර දේශනාව හැදෑරීමෙන් අත්පත් කරගත් උදාර කුසල් බලයෙන් ඔබ හැම දිනාටම අපි හැම දිනාටම පාපේ දුරු කිරීමේ හැකියාවම ලැබේවා. සසර සුවපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් මේ සූත්‍ර හැදෑරීම අපිට හේතු වාසනා වේවායි
සාදු කියා ප්‍රාර්ථනා තබා ගන්න. අපි අත්පත් කරගත් උදාර කුසල් සමුදාය සූත්‍ර අධ්‍යයනයේ තුලින් සියලු දෙවියෝත් අනුමෝදන් වෙත්වා. දෙවියෝ රට ජාතිය ශාසනය රැක දෙත්වා. අප හැමත් ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝත් නිවනින් සැනසෙත්වායි සාදු කියා ප්‍රාර්ථනා තබමු. අප නමින් අභාවයටපත් හැමටත් මේ සූත්‍ර අධ්‍යයනයේ තුලින් අපි රැස් කළ කුසල් අනුමෝදන් කරමු. ඒ ඇත්තෝ අනුමෝදන්ව මිපින් බලෙන් සසර සුවපත්ව නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබන්න. ජයමග රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සත්පුරුෂ සියලුම දෙනාට අපිට මේ කරන අනුග්‍රහයේ බලයෙන් අපි මේ රැස් කළ උදාර සූත්‍ර අධ්‍යයන කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් දිගාසිරි සැපතත් ලැබේවායි සාදු කියා ප්‍රාර්ථනා තබමු. දෙවියන්ටත් අපි හැමටත් මෙපින් බලෙන් උතුම් නිවනින් සැනසීමම අත්පත් වේවායි නැවතත් සාදු කියා ප්‍රාර්ථනා තබමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං.